අද දවසේ පිළිසදර ආරම්භ කරන්නට සූදානම් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතික්ෂ මధుර විතාන මහතා සමග ආයුබෝවන් සුබෝදෑසන අපිට අද දවස මේ හමු වෙන මොහොත වෙනකොට කතා කරන්නට එකතු වී තිබෙන කාරණා අතරේ මේ ඉස්සල්ලාම මම කැමතියි දැනගන්න මේ ටික විස්තරාත්මකව දැනගන්න ඕනි සියලු කාරණා එක්ක ඡන්දයකට මොකක් හරි ළඟ සූදානමක් තියෙනවද ආණ්ඩුව පැත්තෙන් එහෙම ඒවා දකින්න පුළුවන් අපිට මෙහෙමයි ඕනම වෙලාවක ඡන්දයක් තියන්න රජයේ සූදානම් ඒක ගැන කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ මොකද ප්‍රගීත් මේ අපිට ඡන්දයකට යන්න බැරි කමක් නැහැ මොකද හේතුව ජනතාවට කරන්න තියෙන ඉහළම යුතුයකම් ටික රජයක් විදිහට කළා තියෙනවා යම් තැන්වල ප්‍රායෝගික ප්‍රශ්න පොඩි අපේ සංකල්ප පිළිබඳ ජනතාව අතර හොඳ මතයක් තියෙනවා ඒ වගේම ජනතාව ලොකු ඒ කියන්නේ අපි හිතුවට වඩා අතන අපිටත් අපි හිතුවේ නෑ මේ වගේ ජනතා ප්‍රතිචාරයක් අපිට තියෙයි කියලා නමුත් අපිට හිතුවට වඩා ජනතාව අතර අපි රජයක් විදිහට ඉන්නවා කියන එක තමයි දැනෙන්නේ ගමට ගියාම දැන් ඔය හිතුවට වඩා කියන්නේ මේ බලාපොරොත්තු වුණාටත් වඩා යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා කියනකොට සමහරට අහන නරඹන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ තරම් අහස උසට යනකම් බඩු මිල නගිනී ඩෑරප් එකද මේ කරපු යුතුයකම පෝර ප්‍රශ්නයක් ඇති වෙන තැනට වැඩ කරලා කෘෂි කර්මාන්තයේ අර්බුද මතුවෙන්න වැඩ කරපු එකද යුතුයකම ඊළඟට විදුලි බලයේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඩෑරප් එකද යුතුයකම ගෑස් වල පිපිරීම ඇති වෙනකම් ප්‍රමිතිය ගැන සොයා නොබලලා ඒ ආයතන පිළිබඳව නිසි නියාමනයක් නොකිරීම යුතුයකමද මේවා ජනතාවට හිතෙන්න පුළුවන්. ඔව් ප්‍රගීත් මෙහෙමයි ඇත්තටම අපි පොහොර ගැටලුව ගමුකෝ. පොහොර ගැටලුවේදී ඔබ කල්පනා කරලා බලන්න රජයක් විදිහට අපි මේ ලෝකෙම වැළඳගත් සංකල්පයක් තමයි ජනගත කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ උත්සාහයේදී මම බැලුව පහුගිය කාලේ පුරාටම 1980 ඉඳන් පරිසර පනතේ ඉඳන්ම විවිධ අනපනත් වලින් රජය පුළුවන් තරම් උත්සාහ කරා මේ වසවිස වලින් තොර රටාවක් හදන්න මේ කෘෂිකර්මාන්තය. නමුත් කිසිම රජයකට ඒක කරගන්න බැරි වුණා. මොකද ඒ තරම් දරුණුවට මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල මේ අර ఔෂධ වගේම මේ කෘෂි රසායන සහ පොහොරත් මේ තත්ත්වය මේ කියන්නේ මේ විශාල විනාශකාරී ලෙස වැළඳගෙන තියෙනවා. මොකද අපි ඒක දැක්කේ දැන් අපි මේක ක්‍රියාත්මක කරන්න යනකොට රාජ්‍ය යාන්ත්‍රණයේ කොතනින්ද මේකට සාධනීයව අපි තුන් දැන් කට්ටිය කියනවා මේක පොඩියට කරන්න තිබුණා කොටසක කරන්න තිබුණා දිස්ත්‍රික් එක කරන්න තිබුණා නගරේ. හැබැයි එහෙම කියනවා ඇරෙන්න කවුදද රජය උපරිම උත්සාහ කරනකොට කවුද එතනින් එහාට ඒක ක්‍රියාත්මක දැන් අපි හිතුව විපක්ෂය කිව්වා කියලා. ඉතින් විපක්ෂය අනාගතේ රට බාර ගන්න ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ටත් පුළුවන් වෙන්න තිබුණානේ. දැන් හැම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙන කාරණාවන්නේ. ඒතර ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිය වෙනද ගොවි සංවිධානත් එක්කදලා එන අපි පොඩි අක්කරයක අපි වගා කරලා උත්සාහ කරලා බලමු. නෑ මම මේ කියන්නේ. ඒතර හැමතිස්සෙම දැන් අපි බැලුවොත් එම ඔබ කියපු ඔය කාරණාවලින් සමහර කාරණා දෙනවා අපිට මේ ගෝලීය වසංගතයත් එක්ක අපේ පාලනයෙන් තොර කාරණා. හැබැයි සමහර දේවල් තියෙනවා අපි රටක් විදිහට ඉතිහාසයේ ඉඳන්ම කරේ රජයක් ගෙන රාජ්‍ය ප්‍රතිපත්ති වල හොඳ දේවල් උනත් ඒව කඩාකප්පල් කරලා තමන්ගේ ඉදිරි දේශපාලන අරමුණු වෙනුවෙන් ඒව විනාශ කරන එක. නමුත් මම හිතන්නේ අපිට රාජ්‍ය ප්‍රතිපත්ති වලදී ඒ වගේම අපි නැෂනල් පොලිසි එකක් ජාතික වැඩපිළිවෙලකට යනවා නම් මොකද මම දැක ජනතාව විමුක්තිය වුණත් අපි මේ කියන කාරණාම තමයි ඒගොල්ලොත් මේ මහ ජනතාවට ගිහිල්ලා කියන්නේ. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයත් ගිහිල්ලා කියන අපි කියන අපේ රජයේ කියන කාරණාම තමයි සංකල්ප විදිහට. හැබැයි ක්‍රියාත්මක කරනකොට සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා මිනිස්සු අතර අවිශ්වාසය ඇති කරලා මිනිස්සු අතර මහජන කැළඹීමක් ඇති වෙන විදිහට මේ ඔක්කොම අවුලවල මොකද මිනිස්සු බොහොම අසරණයි මේ ගෝලීය වසංගතයත් එක්ක. ඉතින් මම කියන්නේ මෙන්න මෙතනදී අපි ජාතික ප්‍රතිපත්තියක් විදිහට මේ ඒ රටක් විදිහට හිතනවා ඇරෙන්න මේ අපි
ලබන ඊළඟමන අපි බලය ගන්න කොහොමද? එහෙම නැත්නම් අපි ඡන්දේ මනාප ගන්න කොහොමද කියන කාරණාත් එක්ක තමයි මෙන්න මේ අවුල මට නම් පේනවා පාර්ලිමේන්තුවේ පැහැදිලිව පේනවා. ඔව් දැන් අපි කරන දේ අපි කියන දේම තමයි ඒගොල්ලෝ කියනවා වගේම කියන්න පුළුවන් දේ එකක් දෙකක් මොනවද කියලා අපිට අවබෝධ කරගන්න. නෑ දැන් ඔය විදේශ දැන් මම දැක්ක ජනතා විමුක්ති වෙරමුණනේ මේ වෙලාවේ දැන් කොස්කොලටුන දාගෙන නගලන්නේ මේ අපි දිනනවා අපි තමයි දැන් කෙරුම කියලා. එතකොට බලන්න උන්ගේ කෙරුමේදී උන් හැසිරෙච්ච විදිය දැන් එන්නත ගෙනල්ලා මිනිස්සුන්ට දෙන්න හදන මුලින්ම කිව්වා එන්නත මෙහෙට ගේන්න බෑ. මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. හැබැයි එන්නත ගෙනල්ලා දෙන්න හදනකොට කිව්වා මේක පරීක්ෂණාගාර මීයෝ මේ රටේ මිනිස්සුන්ව පරීක්ෂණයට ලක් කරලා මේ ප්‍රශ්නයක් ඇති කරනවා කියලා. ඊට පස්සේ දැන් එන්නත දිලා සාර්ථක වෙනකොට කියනවා මේක මේ රජයට කරගන්න බැරි වුණා හරිම අසාධ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකෙම දැන් පිළිගන්න දෙනවා අපි සැලකියුතු මට්ටම සාර්ථක වෙනවා කියලා. එතකොට එහෙම කියන මිනිස්සුම අපි ආවහම කරන්නේ මෙන්න මේකයි කියලා අපි දැන් කියන ටික දැන් විදේශ ආයෝජන ගත්තොත් මම දැක්ක කියනවා අපි විදේශ ආයෝජනයේ රටවල් වලට මේ කතා කරලා අපි මේ රාජතාන්ත්‍රික මට්ටමේ මැදිහත් වෙලා කරනවා කියලා. ඒ ක්‍රමවේදයම තමයි මම අපි නෑ ඔවුන් මෙහෙම කතාවක් කියනවා. මම ඒක යම් කාරණා අපිට දැනගන්න පුළුවන්ද කියලා හිතුවේ. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඔවුන් කියනවා දැන් මේ රටවල් කීපයකට ලඝු වෙච්ච විදේශ ප්‍රතිපත්තියක මේ රජය කටයුතු කරනවා. නෑ සියලු ජාතීන් ලෝකේ ඕනෙම රටක් එක්ක සුහදව කටයුතු කරන්න පුළුවන් දේ විවෘත ප්‍රතිපත්තිය හින්ද කටයුතු කරනවා කියලා තමයි ඒ අය කියන්නේ. එතකොට සමාන නැහැ. ඉතා පැහැදිලිවම අපේ ජනාධිපතිතුමා ඉන්දිය සාගර සමුළුවේ කතාව ඔබ බලන්නකෝ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාව කේන්ද්‍ර කරගෙන තමයි මම හිතන්නේ සාගර සමුළුව ඒ කියන්නේ අපේ රටේ මේ අපේ මේ කලාපයේ රටවල් තමයි ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධ වුණේ. ඒ සමුළුවේදී ජනාධිපතිතුමා පැහැදිලිව මේ මුහුදු තීර මේ මැරිටයිම් ප්ලැට්ෆෝම් එක මේ සියලුම ජාතීන්ට භාවිතා කරන්න පුළුවන් තරම්. එතකොට දැන් අපේ රටේ රාජතාන්ත්‍රික මට්ටමින් අපි එක රටකට ලඝු වෙන්නේ නැතුව ඇමරිකාව ප්‍රධාන වෙස්ට් එකත් ඒ වගේම චීනය කේන්ද්‍ර කරගත්ත මේ අපේ ආසියානු කලාපයත් මේ සියලුම රටවල් එක අපි කලින්ට වඩා හොඳ රාජතාන්ත්‍රික මට්ටමක් මේ සම්බන්ධතාවය තියෙනවා. මොකද උදාහරණයක් විදිහට කලින් රජයත් එක්ක බලන්න ඔබ සංසන්දනය කළා බටහිරට විශේෂම යුරෝපෙට එහෙම නැත්නම් යුරෝපෙට කේලම් කියන තැනකට රාජතාන්ත්‍රික මට්ටමින් රට පාලනය කළා. අන්තිමේදී චීනයට යට වෙලා අපේ හම්බන්තොට වරායක් දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මම කිය රාජතාන්ත්‍රික මට්ටමින් සමහර ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න විසඳ ගන්න බැරි මට්ටමට අවුල් කරගත්තා. මොකද මට එහෙම කිව්වොත් උදාහරණ ගොඩක් තියෙනවා කියන්න. ඒ වගේම LTT ප්‍රශ්නේ විසඳීමේදී එහෙම නැත්නම් ඒ රටවල් එක ගනුදෙනු කිරීමේදී ඒ වගේ මානව හිමිකම් සම්බන්ධ කටයුතු කිරීමේදී රාජතාන්ත්‍රික මට්ටමේ අවුලක් තියෙන බව අපිට පෙරුණේ කලින් රජයේ යටතේ. එතකොට අන්තිමට හිටපු ජනාධිපතිතුමා කිව්වනේ රජිනට මොකද මේස් ගලවලා මේ රජින අතර දුන්නා කියලා. ඒ වගේ නික රාජතාන්ත්‍රික මට්ටම ක්‍රියාත්මක කරන ඒ විදිහට. නමුත් අපි මේ ලෝකයේ සමහර හැබැයි ඔවුන් කියන කාරණාවක් තමයි එහිදී පහසුවෙන් ලෝකයේත් එක්ක ගනුදෙනු කරා අපි රටක් විදිහට හිර වුණේ නැහැ. මේ ආණ්ඩුවට ලෝකයේ තියෙන පිළිගැනීම ඒ නිසා අඩු බවක් පෙන්වනවා කියලා ඔවුන් කියනවා. අපි නෙමෙයි මේ ඔවුන් කියන්නේ විපක්ෂයේ. ඔබ මොකද මම මේ බොහොම වගකීමෙන් කියන්නේ මේ කාරණාව මානව හිමිකම් මෙහෙම ගමුකෝ. ඔවුන් මේ ගනුදෙනුව හොඳින් පවත්වා ගත්තා කියලා කියන්නේ. මෙහෙමයි මානව හිමිකම් හොඳින් ගනුදෙනුව පවත්වන්න පුළුවන්. අපේ රටේ සරත් ෆොන්සේකා මහත්තයාට රටකට ඇමරිකාවට යන්න බැරි මට්ටමට මානව ඒ කියන්නේ යුද්ධ සෙනවියෝ ඒ කියන්නේ යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙච්ච බොහෝ හමුදා නිලධාරීන්ට අද යුරෝපෙට එව නැත්නම් ඇමරිකාවට යන්න බැරි තැනට කේලම් කියලා ඒ වගේම ත්‍රස්තවාදීන්ට මේ වන්දි ගෙවන්න ඕන කියලා ඒ වගේ මානව හිමිකම් අපේ රජයටත් පුළුවන් රට පාවා දීලා අපේ ආත්මකරුත්‍ය පාවා දීලා ස්වරීත්‍ය පාවා දීලා රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන්. රාජතාන්ත්‍රික මට්ටම කියන්නේ අපේ විදේශීය රටවල් කියන හැම දෙයකටම හා කියලා රට පාවා දීලා කතා කරන එක නෙමෙයි. මොකද උදාහරණයකට අපේ පාටපක්ෂ ભેදයක් නැහැ. නමුත් අපිට මොනවා වුණත් අපේ පහුගිය රජයේ යම් ක්‍රියාමාර්ග නිසා
විශාල පාවා දීම් ප්‍රමාණයක් වුණා. හැබැයි එහෙම පාවා දීලා රාජතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනු කිරීම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන ඉහළ වෘත්තීය මට්ටමේ රාජතාන්ත්‍රික ගනුදෙනුවක් පවත්වා ගන්න තමයි. ඉතින් ඒකට අපි දැක්ක එකක් තමයි අපි ඒ වගේ හොඳ වෘත්තීයමය තත්ත්වයේ රාජතාන්ත්‍රිකව පත් කරන්න ඕන කියන දේ මමත් ඉන්නවා. මොකද හේතුව අපි රජයක් විදියට කටයුතු කිරීමේදී අපිට තියෙන්නේ ඇත්තටම රාජතාන්ත්‍රික මට්ටමේ ගැටලුවේදී අපි හරි මිනිස්සුන්ගේ මේ රටවල රාජතාන්ත්‍රික කටයුතු සඳහා යොමු කරන්න ඕන. එහෙම නැත්නම් තානාපති සේවයට ගිහින් මම කලිනුත් කිව්ව මේ නාලිකාවට ඇවිල්ලා මේ තානාපති සේවයෙන් ඉන්න තානාපතිතුමාලා තේකොළ ව්‍යාපාරය කරන බිස්නස් එක කරනවා. එහෙම නැත්නම් වෙනත් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර කරනවා නම් රාජතාන්ත්‍රික කටයුතු පැත්තකට තියලා ඒක බලවත් වරදක් රටක් වෙනුවෙන්. ඉතින් අපි අන්න ඒව තමයි නිවැරදි කරන්න ඕන. මොන රජයක්පත් උනත් හරි රාජතාන්ත්‍රිකයෝ පිරිසක් මේ රටවල් වලට මොකද අද උදාහරණයක් විදිහට අපි ඇමරිකාවට මේ ගමන මහින්ද අපේ මේ කවුද මේ සපනසිංහ මැතිතුමාව පත් කරා. ඉතින් ඒ වගේම ඉන්දියාවේ මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්නවා. ඒ වගේ අපි ඉහළ රාජ්‍යතාන්ත්‍රිකව මේ වෙනකොට රටවලට පත් කරලා හොඳ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පවත්වාගෙන ඒ අර කියපු ඔබතුමා කියපු මේක මේ ව්‍යාපාර කරගෙන ඉන්නොත් ඒකල බිස්නස් කරනවා කියලා චෝදනා කරපු අයට විරුද්ධව නෑ මම කියන්නේ මෙහෙමයි මේ අපේ ආණ්ඩුවේද මොන ආණ්ඩුවේ නෙමෙයි බොහෝ විට මේ අපේ තානාපති වලට යන රාජතාන්ත්‍රික නොවන පිරිස් ඒ කියන අවබෝධයක් නොවන පිරිස් රටවලට ගියාට පස්සේ වෙන කතන්දරේ මම මේ කියන්නේ නෑ ඔබතුමන්ලා ඒවා පෙන්වා දීමත් එකේ වැරදි නිවැරදි වීමක් වෙලා විශාල වැරද්දක් නිවැරදි කරලා තියෙනවා මේ වෙනකොට. ඒක තමයි මම නම්මලින්ම කිව්වේ. නම්මලින්ම කිව්වේ ජනාධිපතිතුමා මේ වෙන විට ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා සුදුසුම පුද්ගලයින්ව මම හිතන්නේ මේ වෙන විට ඒ අවශ්‍ය බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම රාජතාන්ත්‍රික මට්ටමින් වැදගත්ම රටවල් වලට මේ වෙන විට පත් කළ දින ඒ ඉහළම ගනුදෙනුවක් කරන්න පුළුවන් ආයත් එක්ක. හොඳයි. ඒකම අර මම ආරම්භයේදීත් කිව්වා මේ තියෙනවා දැන් මේ වෙනකොට අපිට කතා කරන්න කරුණු කීපයක් එකතු වෙලා විශේෂයෙන් පහුගියදා පොහොට්ටුවේ රැලියක් පැවැත්වුණා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මේක සංවිධාන කරපු පාර්ශවයෙන්ුත් බොහොම පැහැදිලිව සඳහන් කරේ පොහොට්ටුවේම බලයයි මෙතන තියෙන පොදු ජන පෙරමුණේම බලය තමයි ශක්තිය තමයි සංවිධාන ශක්තිය තමයි මෙතන තියෙන අනිකුත් පක්ෂ නැහැ. ඒ අතරේ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සුබ පැතුමුත් එක් කරනවා ඔක්කොම එකතු වුණාම ඊට වඩා ලොකු බලයක් ගොඩනගන්න පුළුවන් කියලා කියනවා අපිට දකින්නට ලැබුණා. හැබැයි එතුමන්ලගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඊට පෙර ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත් කිරීම ඒ ආසන තුල වෙන වෙනමත් කරනවත් අපිට දකින්නට ලැබුණ ඔය රැලියට පෙර ආතුව මේ සියල්ල වෙලා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා ජනතාවන්තලා මේ ඔක්කොම වෙලා අභියෝගත් කරලා ආවට පස්සේ ඔන්න දැන් විපක්ෂය කතා කරන්න පටන් අරගෙන තියෙනවා. අභියෝගයකින් පිළිතුරු දෙන්න සූදානම් බව ප්‍රකාශ කරනවා. ජනබලය සජබ ජනබලය අනුරාධපුරයේදීම පෙන්වන්න ලෑස්ති කියලා සජබේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.අරික්කා කියනවා. ලෑස්තිද ඒ අභියෝග වලට මුහුණ දෙන්න? දැන් ඔබේ අභියෝගය අග්‍රාමාත්‍යවරයා කරපු අභියෝගයට ඔවුන් සූදානම් බව කියනවා. ඔවුන්ගේ අභියෝගයට ආණ්ඩුවේ සූදානම් කොහොමද? ඇත්තටම ඔවුන්ගේ අභියෝගය ප්‍රකීත අපිට පාර්ලිමේන්තුවේම පේනවා. මොකද අභියෝග කරන්න ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය හදා ගන්න ඕන. මොකද අද ඉදිරි ජනාධිපතිවරණයට සජබේ ඉන්න අපේක්ෂක විශාල ප්‍රමාණයක්. එතකොට පොන්සේක මහත්තයත් කිව්වනේ මේ තාත්තගේ තැටිය වාදනය කරන තු පුතා අලුත් තැටියක් වාදනය කරන කෙනෙක්. ඉතින් ඒකෙන්ම මේ සජබේ තියෙනවා එකක් දැක්මක් දර්ශනයක් ඒ වගේ ප්‍රතිපත්තියක් නැතුව එක එක්කෙනා කරන දේවල් පස්සේ තමයි දුන්නේ. අපි රැලියක් පැට කරනවා කියන ඒගොල්ලෝ ඒ රැලිය කරන. එතකොට මම මේ කියන අපි කරන එක අපේ පස්සෙන් ඇවිත් ඒක අනුකරණය කරන එක නෙමෙයි මේ විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට විපක්ෂයේ තියෙන දුර්වලකම මේ වෙන විට ඉතා පැහැදිලිව පේන. මම ඔය රැලිය ගැනත් කියන්න ඕන. ඔය රැලියේදී කිසිම පිටස්තර දිස්ත්‍රික්කයකින් හෝ ආසන වලින් සෙනගගෙන කියන ඔය ඒ වගේම අපේ සහෝදර පක්ෂවල අයත් සම්බන්ධ වුණ කිසිම කෙනෙක් අපි පොහොට්ටුවේ ශක්තිය බැලුවේ මේ වෙලාවේ උරගා. මොකද ගොඩක් අය කියවනේ මේ පොහොට්ටුවට ගමට යන්න බෑ කියලා. එතකොට ගමට යන්න බෑ කියලා කියන්නේ ගමට යන්නේ නැති අය. මොකද දැන් ගම මතක් වුණේ ගොඩක් අයට දැන්. හැබැයි ගමේ මිනිස්සු 2019 අගභාගයේ සිට මේ කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් වෙනකොට ඔය කවුරුත් ගම් වලට ගියේ නැහැ. හැබැයි එදත් ගියේ අපි තමයි. ඉතින් ඒක නිසා මම කියන්න කැමතියි සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ පක්ෂවල පාට වෙනස් කරලා
ලාංඡන වෙනස් කරලා අර ගෝඩ බිල්ලෝගේ හැංගිමුත්තම් කළා තමයි දැන් ගමට යන්න හදන්නේ. මොකද හේතුව අද සීනුවට ගමට යන්න බැරි නිසා දැන් ඒගොල්ලෝ වෙන පාටක් හදලා වෙනම තරුණ මේකක් හදා නිකන් අමුතු උසෙල්ලමකට සූදානම් වෙනවා. ඒ කියන්නේ ඔවුන් තේරුම් අරන් තිනවා ඔවුන්ගේ භූමිකාව මොකක්ද කියලා. ඒ වගේම දැන් පහුගිය කාලේ හොඳටම කරපු නිසානේ ඔය 103ක් හම්බුනේ සහ එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ එන්න බැරි වුණේ. ඒතකොට එහෙම අසාර්ථක මිනිස්සු දැන් ලාංඡන වෙනස් කරාට පාට වෙනස් කරාට සටන් පාට වෙනස් කරාට ජනතාව තමයි. හැබැයි ජනතාව මේ වෙලාව රජයත් එක්කත් යම් මේ ප්‍රශ්නවල ඉන්න. මොකද හේතුව මේ ගෝලීය වසංගතයත් එක්ක රජයේ පාලනයෙන් තොර ගැටලු කීපයක් තියෙනවා. හැබැයි මේවා මේනොට මම හොඳටම දන්නවා කඩිනමින් විසඳගෙන යනවා. ඒ වගේම රාජ්‍ය අරමුදල් සියල්ලම ග්‍රාම සේවා සම් 17020කටම ලබා දීලා තිනු. මොකද මහ භාණ්ඩාගාරේ සල්ලි ටික තියාගෙන නැහැ. ගමට අවශ්‍ය ජීවනෝපාය වෙනුවෙන් ගමේ මිනිසුන්ගේ ස්වයං රැකියාව වෙනුවෙන් ඒ වගේ ගමේ මූලික අත්‍යවශ්‍ය වූ යටිතල පහසුව වෙනුවෙන් මේනොට මිලියන 85000 ගමට දීලා තියෙනවා. ඒතර ඒක නිසා ගොඩාක් රිදිලා තියෙන්නේ. මොකද ඒ කාලේ മന്ത്രിවරයාට එහෙම නැත්නම් ඇමතිවරයාට ඕන වැඩ විතරයි වුණේ. නමුත් දැන් අද ගමේ මිනිස්සුන්ට ඕන දේ മന്ത്രിවරයා කළ යුතු තැනට ගෙනල්ලා දෙනවා. නැතුව മന്ത്രിතුමාට ඕන දේ ගමේ කරන්න විදියට සැලසුමක් හදන්න. ඒක නිසා තමයි අපි මෙවැනි තමයි සාර්ථක වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගික ගැටලු තියෙනවා, විවේචන තියෙනවා. අපි මේ සර්ව සම්පූර්ණයෙන්ම අපි හරි දේ කරා අපි හරි කියලා කියන්නේ නැහැ. නමුත් අපේ අතිනුත් අඩුපාඩු වෙලා තියෙනවා, වැරදි වෙලා තියෙනවා. මේ ගෝලීය වසංගතයත් එක්ක සමහර ගත්ත ප්‍රතිපත්ති තීරණ වල ප්‍රායෝගික ගැටලු ඇවිල්ලා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන මහ ජනතාවගේ විවේචන වලට දහසක් මත ගැටුම් එක හරි ප්‍රතිපත්ති හරි දේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මෙතනදී ඇත්තටම ජනතාවගේ තිබෙන ප්‍රතිචාරය උරගා හුදෙක්ම ජනතා ප්‍රතිචාර උරගා බැලීම පමණක්ද? එහෙම නැත්නම් දැන් මේ වෙනකොට පේන විදිහට මේ විපක්ෂය කියන කතා නෙමෙයි මම කියන්නේ. අප දකින ප්‍රවෘත්ති තුලින් වාර්තා වෙන කතා ප්‍රකාශ තුලින් ගම්මේ වෙන කාරණානුව ගත්තාම ආණ්ඩු පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන විවිධ පක්ෂ අතර විවිධ මත ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම පසුබිමක ඒ අයව හලලා වුණත් ඉදිරියට යන්න පුළුවන්ද කියන තත්ත්වය උරගා බැලීමක් නෙමෙයිද මේ කරන්නේ? එහෙම කොයිම වෙලාවකත් අපි එහෙම අපිත් එක්ක හිටපු කණ්ඩායම අපේ සහෝදර පක්ෂ හලලා එහෙම නැත්නම් ඔවුන්ට මේ ඔවුන් අර දේශපාලන වචනෙන් කියන ගහලා පැත්තකට දාලා අපේ ගමන යනවා කියන බලාපොරොත්තුව කොයිම වෙලාවකත් නැහැ. නමුත් අපි ලොකු දේශපාලන ව්‍යාපාරයක් විදිහට විවිධාකාරව අදහස් මත ගැටුම් එක තමයි මේ අපේ ව්‍යාපාරය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් එතනදී අදහස් යෝජනා විවිධ මේවා තිබුණත් අපි අවසානයේදී එක කණ්ඩායමක් විදිහට තමයි මේ ප්‍රශ්නේ මුහුණ දෙන්නේ. ඒ වගේම යම් කිසි කාට හරි හිතනොත් එimhe අපේ මේ කණ්ඩායමත් එක්ක එකම මේ සංධානයත් එක්ක ඉන්න අපහසුතාවයක් තියෙනවා කියලා උන්ට නිදහසක් තියෙනවා අපෙන් වෙන වෙලා යන්න. නමුත් අපි කොයිම වෙලාවකවත් එහෙම පුළුල් දේශපාලන ජනතා ව්‍යාපාරයක් විදිහට කොයිම වෙලාවකවත් කැමති නැහැ. අපේ අපේ කණ්ඩායම එළියට දාලා එහෙම නැත්නම් උන් අපහසුතාවකට පත් කරන. හැබැයි ඉතින් අර අපේ ලොකු විනයක් එක්ක අපි වැඩ කරන්න ඕනේ. මොකද මේ අපේ රටේ සමස්තයක් විදිහට අපේ දේශපාලන ව්‍යාපාරය දෙන්නේ සමස්ත රටේම දේශපාලන ව්‍යාපාර ගත්තත් අනිකුත් ව්‍යාපාර ගත්තත් සාමාන්‍ය මහ ජනතාවගේ ඉදිරියට වැඩ කටයුතු ගත්තත් අපි අතර මේ විනය පිළිබඳ මීට වඩා ඇති කරගන්න ඕන කියන එකත් මම මේ වෙලාවේ කියනවා. මොකද ඒක අපි කණ්ඩායමක් විදිහට තීරණ ගත්තාම ඒ තීරණ එළියට ගිහිල්ලා ඒකට පරස්පර දේවල් කතා කරනවා, ඒකට පරස්පර විවේචන කරනවා. ඒකත් වර්ධ ඒවා තමයි ඔය ගොඩක් ලාට කණ්ඩායම අතර මත ගැටුම් කියලා ජනතාව අතර පේන්නේ. නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒක කණ්ඩායමක් විදිහට අදටත් ඉන්නවා. එහෙම ගත්තොත් විපක්ෂයත් එහෙම වෙන්නේ නැති නේද? සමගි ජන බලවේගය තුළ අපිට දැන් දකින්න ලැබෙන විවිධ අය, විවිධ නායකයෝ, විවිධ බලාපොරොත්තු සිහින මත ජීවත් වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙන. ඒකත් ඔබ ඔය කියන හැටියට මත ගැටුම් වෙනවා. හැබැයි ඔක්කොම එකට ඉන්නවා ඒ අනුව ගත්තොත්. ඔව් හැබැයි මෙහෙමයි. දැන් අපේ දේශපාලන ව්‍යාපාරයේදී අපි පූර්ණ නිදහසක් දීලා තියෙනවා. ඕනම කෙනෙකුට ඕන තීරණයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අපි අපේ ව්‍යාපාරයේ අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ කිසිම මත ගැටුමක් නැහැ. අපි මේ පුළුල් සංධානයක් දෙන සහෝදර පක්ෂවල නායකයින්ගේ මේ ප්‍රකාශ දෙන්න. නමුත් මෙතන සමගි ජන බලවේගයේ ගත්ත සමගි ජන බලවේගයේ නායකයෝ අතර ඒ
මේ මූලික යවුන්ගේ මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධානීන් අතර තමයි ගැටුම තියෙන්නේ. එහෙම නැතුව අපි පොදු ජන පෙරමුණේ නායකයෝ අතර ඔය වගේ ගැටුම් නැහැ. මේ ගැටුම් දෙක අතර වෙනසක් තියෙනවා. හොඳයි අපි විරාමයකට යන්නට සූදානම්. මේ අනතුරුවේ අනිත් මధుර බිතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග යලිත්මනින්ම මුණ ගැසුණා. යලිත් අපි කතා බහ ආරම්භ කරමු නීතිඥ මధుර බිතානගේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග. ආණ්ඩු බලය ලැබෙනකොටම ජනාධිපතිවරයා පත්වුණු මොහොතේ කියන්නේ පහතු අවස්ථාවේම වගේ ගත්තු තීන්දුව තීරණ අදට බලපානවා කියන එක පිළිබඳව නැවත නැවත කතා වෙනවා. මේ අලුත් බදු පැනවීම අධිභාර පැනවීම තුළ විශේෂයෙන් මේ අහිමි කරගත්තු බදු ආදායම නිසා ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන වෙනත් විවිධාකාර වලින් ණය කරගන්න. දැන් හොඳටම ඒ ගැන පේන තැන විදිහට මේ 25 අධිභාරය පැනවීම EPF ETF වලට ඊළඟට විශ්‍රාමික පාරිතෝෂිකයට මේවා බලපාන ආකාරය වෙන දෙයක් තබ කම්කරුව මැතිතුමත් එකග නොවන බව බොහොම පැහැදිලිව කියනවා. ඒ ආණ්ඩුවට යන මුදල පෙන්වා දෙනවා. මේ ආදි වශයෙන් දැන් මේ ගැන සටනේට මේ පිවිසිලා ඉන්න කණ්ඩායමත් එක්ක ඇමතුමත් එළියට බැහැලා කතා කරමින් ඉන්න ආකාරයක් දකින්න ලැබෙනවා. මෙතන කතා කරේ වෙනම කාරණා වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඇමතිවරයාගේ එක ගත්තයක් නැති පාටක් තියෙන. මේ වැරදුණු තැන දැන් හෝ ආණ්ඩුව පිළිගන්නවාද? එහෙම වැරද්දකුයි එතන අපේ අතින් උනේ අපරාධය එහෙම කරගත්තේ අපි කියලා. ඇත්තටම මම පිළිගන්නේ නෑ මේ ප්‍රගීත් එක. මොකද හේතුව බදු අඩු කරේ අපි 2019 අපි නොවැම්බර් මාස තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ. එතකොට අපිට තියුණා ෆෝකාස්ට් එකක් අපිට ලැබෙන මුදල්. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ඒ වගේ සේවාවන් වලින් ඒ වගේම විදේශ රැකියාවල නියුතු අය ඒ වගේ අපි සැලසුමක් එක්ක අපේ අනාගතයේ අපිට ලැබෙන තියෙන අරමුදල් එක්කනේ අපි මේක සැලසුම් කරේ. ඒ වගේම නාස්තිය දූෂණය අඩු කරලා අපි රටක් විදිහට කොහොමද සැලසුම් කරේ කියන එක තමයි කරගෙන ගියේ. ඒතකොට ඒ අනුව තමයි බොහොම සත්භාවයෙන් තමයි මොකද ඒ යහපාලන ආණ්ඩුව දල වශයෙන් උපයන මුදල් වලින් 133ක විතර විශාල බදු ප්‍රමාණයක් ජනතාව අතර පටවලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි අපි ප්‍රතිපත්තියක් විතර මේ බොහෝ මිනිස්සුන්ට පීඩාවක් ගෙන තුන බදු අඩු කරේ. අඩු කරලා රට කරගෙන යනකොටනේ මේ මාස දෙකක් තුනක් වගේ වෙනකොට මේ ගෝලීය වසංගතය ආවේ. දැන් ගෝලීය වසංගතය ආවට පස්සේ ඇත්තටම අපි ජනතාවගෙන් ඉවත් කරපු බදු ටික ගැහුවා නම් ඒවා මිනිස්සු මේ වෙනකොට මහා දැවැන්ත පීඩනයකට ලක් වෙනවානේ. මොකද ඔබ මෙහෙම හිතන්නකෝ. දැන් බැරි වෙලාවත් ඒ බදුත් එක්ක අපි මේ ගෝලීය වසංගතයට මුහුණ දුන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් ඇත්තටම නැහැනේ. ඒ වගේම තමයි රජයේ විදියට ඇත්තට රජයට දැනුත් පුළුවන් ඕනනම් මිනිස්සුන්ට ඕන තරම් මේ යහපාලන කාලේ තියපු බදු ටික ආපහු පනවන්න. නමුත් රජය බලන්න පුළුවන් තරම් මහ ජනතාවටත් ව්‍යාපාරිකයින්ටත් ඒ වගේම ආයෝජකයින්ටත් අවම පීඩනයකට ලක් වෙන විදිහට බදු ප්‍රමාණයක් කොහොමද පනවන්නේ කියන එක. එහෙම නැතුව අපි අහිමි කරපු බදු නැවත පනවනවා කියන එක නෙමෙයි. මොකද ඇත්තටම විපක්ෂයේ මන්දක දිගින් දින විශේෂම විපක්ෂයේ හර්ෂ ඩි සිල්වා මැතිතුමා ඇතුළු විපක්ෂ ආර්ථික පිළිබඳ මහා විද්වත්තු ටික කියන්නේ අපේ කාලේ අපි බදු ගැහුවා මෙහෙම මේ ආණ්ඩුව කරපු මෝඩ වැඩේ මේ මිනිස්සුන්ගෙන් මේ බදු අයින් කරා කියන එක. ඒකෝට ඒක මෝඩ වැඩක්ද? ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් බදු අයින් කරන එක. නමුත් කියනවා මෙහෙම එතනදී කිහිප දෙනෙකු සතුටු කරන්න මේවා ඉවත් කරේ ඒන් කිහිප දෙනෙකුට පමණයි සත සැලසුනේ. එය බෙදී යාමක් සමාජය තුල බෙදී යාමක් උනේ නැහැ. නෑ ඉතින් එහෙම කියන්නේ කොහොමද? දැන් ප්‍රගීත් උපයනකොට අය කරපු බද්ද ඒ වගේම බහාණ්ඩ හා සේවා මත පනවපු බද්ද ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්ද එන වැට් බද්ද 108ට අඩු කරා. ඒ වගේම තව අර කර්මාන්ත සම්බන්ධයෙන් තිබුණ 128ක විතර ලොකු විශාල බද්දක්. ඒතර ඒව 114ට අඩු කරා. ඒ වගේම මේවා දුරකථන මේවා කාඩ් වලට මේ රීලෝඩ් වලට ඒ වගේ බලන්න ඒ එකතු කරපු බදු වල ප්‍රමාණය බැලුවහම පස්සේ මහා දැවැන්ත බදු ප්‍රමාණයක් මිනිස්සුන්ට පනවලා තිබුණේ. ඉතින් ඒක රජය පීඩානයක් විදිහට රජයේ පැත්තට ගත්ත එක වැරද්දක් විදිහට කියනවා නම් විපක්ෂය අපිට හිතා ගන්න පුළුවන් අනාගතේ විපක්ෂය රට බාරගත්ත දවසක කොහොම බදු ප්‍රමාණය මිනිස්සුන්ට ගහයිද කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ට බදු වලින් මිනිස්සුන් මේ ජීවත් කරන එක නෙමෙයි. අද අපි ගත්තාම මේ රටේ නිපදවන්න පුළුවන් භාණ්ඩ වර්ග 433 මේ රටට ගේන එක නවත්තලා තියෙනවා. හඳුන්කූර ඉටිබන්දම සරුංගලය වෙසක්කරපත් කරන
මේ වෙසක් මේ පහන් කූඩුව ගෙනාවේ රටවල් වලින්. අද දැන් රටවල් මම දැක්ක කියන රටවල් වලින් ලොකු පීඩනයක් එල්ල කරන ආණ්ඩුවට මේ එහෙම මේ ආනයන නවත්තන්න එපා කියලා. ඉතින් මේ රටේ හදන්න මේ රටවල් වලින් අපිට පීඩනයක් එල්ල කරාට රටවල් එහෙම තර්ජනාත්මක ප්‍රකාශ කරාට අපි රටක් විදිහට ගත්ත ජාතික ප්‍රතිපත්ති වලින් අපි වෙනස් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ වෙන විට අර මිලියන 85000න් විශාල ප්‍රමාණයක් දුන්නේ ජීවනෝපායට මේ රටේ හදන්න පුළුවන් ආදේශක මිනිස්සුන්ට හදන්න. දැන් අපේ ප්‍රදේශවල කොච්චර මිනිස්සු වැඩ කරනවද? ඔය ඉටිපන්දම් ටික හදනවා, හඳුන් කූර හදනවා, ඒ වගේ ඇඳුම් ටික මහ ගන්නවා. මිනිස්සු විශාල විදිහට කර්මාන්ත සුළු කර්මාන්ත පටන් අරන් තිනවා. ඉතින් ඒවැ ප්‍රතිඵල ඉතින් එහෙම නැතුව ආපහු එහෙම නැගී සිටින මේ ජාතියට බදු එකතු එල්ල කරන එක නෙමෙයි. අපි ව්‍යාපාර වලින් ආයෝජන වලින් ගන්න තියෙන බදු ටික ගන්නවා. ඒ වගේම සමහර දේවල් තාම සාකච්ඡා මට්ටමේ ඒ වගේම මූලික සාකච්ඡාවේ අදහසක් විදිහට කතා කරන දේවල් තමයි ඒවා පාර්ලිමේන්තු කණ්ඩායමේ පාර්ලිමේන්තුව කතා කරලා ගන්න තියෙන. ඉතින් ඒක නිසා ජනතා විමුක්තිය දැනට අර සුපුරුදු පරිදි තමන්ගේ අර දේශපාලන ව්‍යාපාරයට අවස්ථාවක් උදා කරගෙන ඉන්න ඕක. තව කාරණාවක් තියෙනවා. දැන් මේ අද පත්තරවල විශේෂ මතු කිරීමක් අපිට පේනවා. මේ පහුගිය පාස්කුදාස් ප්‍රහාරය පිළිබඳව කාලයකට පස්සේ තමයි නැවතත් මේ මතුවීම අපිට පේන්නේ. සහරාන් ඇතුළු පිරිස කට්ටි පැන්නේ CIDම වරදින් මේ දීපු අවස්ථාවෙන් මේ ආදී වශයෙන් අපිට මේ හැම පත්තරයකම වගේ අද දකින්න පුළුවන් CID විසින් මුසාවියට දන්නවා කියලා. හැබැයි මේ මතුවීම වෙන්නේ මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ආණ්ඩුව ටිකක් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරනවා. ඇයි එහෙම කරන්නේ? මොකක් හරි වෙන කාරණාවක් තියෙනවද? ආණ්ඩුව ගැනත් යම් සැකසංකා ජනිත කරනවා ඇතැම්මයි. එහෙම පසුබිමක් තුල. එතකොට එය යටපත් කරගන්නද මේ ආකාරයෙන් වෙන්නේ කියලා මේක බලන කෙනෙකුට හිතෙන්න පුළුවන්. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. හැබැයි විනාඩි 2ක විතර කාලයක් තියෙන්නේ. මේ ප්‍රගීත ඇත්තටම තියෙන්නේ CID එක නෙමෙයි. මේක හෙඩින් එක වෙනස් කරනවා පසුගිය ආණ්ඩුවේ වරදින් කියලා ලියන්න ඕන. මොකද CID කියන්නේ ආණ්ඩුවේ ඒ කියන්නේ ආණ්ඩුව යටතේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට 2015 ජනවාරි 8 වෙනිදා අන්තවාදීන් එක්ක හදපු යහපාලන ආණ්ඩුව නිසා තමයි මේ සිද්ධිය උනේ. අර මේ මොකද්ද සහජීවනය. ඒව නැත්තම් මේ අර මොකද්ද වචනයක් තුරනේ සමන අන්තවාදීන් නිසා අන්තවාදීන් එක්ක හදපු යහපාලන ආණ්ඩුවකද ඒක බරපතල පැහැදිලි. මොකද හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්කත් සාකච්ඡා කරා මුස්ලිම් සමහර අන්තවාදී පක්ෂ ඔය මුස්ලිම් කණ්ඩායම් මේ සහයෝගය දෙන. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා දැම්ම කොන්දේසි. යම් කොන්දේසි තමයි ඒ කොන්දේසි ඉටු කරනවා නම් අපි ඡන්දය දෙන්නට සහයෝගය දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිම අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් සහාය දුන්නේ නැහැ. ඡන්ද 2 ලක්ෂ ගානකින් පෙරදුනේ ඒ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමත් එක්ක හිටගත්තා නම් අපි එදා 2015 මහින්ද මහත්තයා ජනාධිපති වෙනවා. හැබැයි අන්තවාදී කණ්ඩායම වල කොන්දේසි වලට පයින් ගහපු නිසා තමයි අන්තවාදී කණ්ඩායම් ටික යහපාලනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වුණේ. ඒතර යහපාලනට සම්බන්ධ වුණාට පස්සේ අර සංහිඳියාවක් ඇති කරගෙන ඒ සංහිඳියාවට අගතියක් බලපෑමක් වෙයි කියලා තමයි ආරක්ෂක අංශ වලින් දිගින් දිගටම දීපු තොරතුරු මේ විශ්ලේෂණය කරන්න එපා ඒව කරන්න එපා කියලා කිව්වේ. පාර්ලිමේන්තුවේ විජේදාස රාජපක්ෂ මහත්තයාට බුද්ධි අංශ වලින් දීපු තොරතුරු එතුමා පාර්ලිමේන්තුවේ කතා කරාන් පස්සේ මුස්ලිම් මේ മന്ത്രിවරු ඇමතිවරු hina වුණා උපහාසයෙන් ඕවා බොරුවට බොරු කියන්න එපා අපේ සංහිඳියාවට මේ අගෞරවයක් කරන්න එපා කියලා. එහෙම සංහිඳියාවේ කඩතුරාවේ ඉන්නකොට තමයි මේ නව ත්‍රස්තවාදී මේ ලෝකෙ පුරා ඇතිවෙච්ච මේ ත්‍රස්තවාදීන් ටික එකතු වෙලා ඉතම සංවිධානාත්මකව කරේ සහරාන්ව කීපාරක් අල්ලගන්න තිබුච්ච වෙලාවකද මේ අතහැරලා දැම්මේ. ඉතින් ඉතා පැහැදිලි මේක. ඔබ කියන්නේ මේ CID වර්ධින් නෙවෙයි මේක ලියන්න ඕන හිටපු රජයේ CID ඒ කලින් ආණ්ඩුවේ තිබුණනේ අර කවුද මනුස් මේ කවුද අර මේ CID ගේ නිලධාරියෙක් අර ඔක්කොම ටික අරගෙනක් ගියේ මේ කවුද මේ මොකද්ද නිශාන්ත කියලා පුද්ගලයෙක් ඒක ශානි අබේසේකර්ලාගේ හැසිරීම දැක්කනේ මේ CID එක කොහොමද මේ අර්ලියගහ මන්දිරේ CID එක අර්ලියගහ මන්දිරේ ශාඛාවක් විදිහට තුනේ. එහෙම ඔය ගොඩේම චෝදනාව නගපු නිලන්ත ජයවර්ධන මහත්තයලා රජයේ සාක්ෂිකාරයෝ බවට අදපත් කරගන්න කොට එතන ඒ පිළිබඳවත් ප්‍රශ්න කරනවා. මෙහෙමයි. ඇත්තටම ඒක දැන් ඉදිරියේදී නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් කරේ ඇයි කියන එක ගැනත් අපි කතා කරමු. දැන් මොකද මෙතන මේ වෙලාවේ ගොඩාක් විශාල පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් අලුතෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද සමහර කාරණා තියෙනවා අපිට මේ ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. නමුත් ඉතා පැහැදිලිවම
අර ඔබට දකින්න ඇති මේ වගේ වැදගත් කාරණාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දාලා ඒක නිකන් බොහොම නිකන් දියාරු ප්‍රතිපත්තියක ගිය ඔබ බලන්න අපේ හිටපු ආණ්ඩුවේ හිටපු බොහෝ මැති ඇමතුරු ඒ වගේම ජනතා ඇමතුරුනේ නලින්ද ජයසිංහ මහත්තයා හිටියා ෆොන්සේකා මහත්තයලා එකතු වෙලා මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේ කාරක සභාවේදී වැදගත් සාක්ෂි විනාශ වෙන විදියට සාකච්ඡා කරා. ඒ වගේම මේ කාරණා සම්බන්ධයෙන් ඒගොල්ලෝ ලොකුවට ගත්තේ නැහැ. ඒක නිකන් මේක තවත් එක සිද්ධියක් විදියට තමයි හැසිරුනේ. ඒ වගේම සාක්ෂි විනාශ වෙන්න ඉඩ ඇරියා. ඒක ප්‍රතිඵල විදියට තමයි ප්‍රකීන් දැන් අපිට නැවත වතාවක් මේ ලොකු අභියෝගයක් මේ කාරණා. නමුත් අනිවාර්යයෙන් මේ ඉතාමත් සාර්ථකව මේ සම්බන්ධයෙන් ඉහළම පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල දැන් ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන්. සුති කොළඹ දිස්ත්‍රික් ශාඛා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතික්ෂ මధుර විතානගේ මහතා අපි කාරණා කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනු ලැබුවා. ආයුබෝවන් ඔබතුමා. අයාලිත් හෙට උදේ අපි මුණ ගැසෙමු සතියන්තිවත් අනිවාර්යයෙන්ම ඔබ හමුවට එනවා. එතෙක් ඔබට සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.